කතන්සු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම තවත් සතියක අග විවේකී සෙනසුරාදා දවසේ අපි ඔබව මුණ ගැහෙනවා කතන්සු ලබතේ ප්‍රඥං ප්‍රඥා ලබන්නේ කෙලෙසද වැඩසටහන ආරම්භ කරමින් ජීවිතයේ දුක සතුට අපිව සොයාගෙන යනවා විතක ජීවිතයේ දුකත් ඒ වගේම සතුටත් මේ කියන කාරණාවන් අතීතයේ සිට වර්තමානයේ දක්වා වර්තමානයේ සිට අනාගතය දක්වා අපිට ගෙවෙන සෑම මොහොතකම ගලපා ගන්නට ජීවිතයේ සිදුවනවා. මේ පිළිබඳව ඕනෑතරම් නිදසුන් උදාහරණ අපේ ජීවිතය අපට මුණ ගැහෙනවා. පවතින මේ කාලවකවානුව තුලත් නිරන්තරයෙන්ම ඇස ගැටෙන දේ, ඒ වගේම කන වැකෙන දේ, කියවන්ට ලැබෙන දේ, ප්‍රවෘත්ති තුලින් අපි නිතර අසන දේ තුල අපිට මේ දුක සතුට පිළිබඳව නිතර අත්දැකීම් බෙදා ගන්න පුළුවන්. උදාහරණයකට COVID-19 වෛරස් තත්ත්වයක් එක්ක කෙනෙක් බියෙන් පසු වෙද්දී ඒ වගේම මේ COVID වෛරසය ආසාදනය වෙලා කෙනෙක් දුකටපත් වෙලා එද්දී ඒ හා සමීපතමින් දුකටපත් වෙද්දී තවත් කෙනෙක් ඒ ඇසුරෙන් ජීවිතක්ෂයටපත් වෙද්දී අපිට දුක කියන කාරණාව දැනෙනවා. මේ COVID-19 වෛරසයෙන් අත්මිදිලා සුව වෙලා නැවතත් හිටපු තත්ත්වයෙන්ම කටයුතු කරද්දී ඒක අපේ ජීවිතයට සතුටක් බවට පත් වෙනවා. ඒ වගේම අපි තවමත් සුරක්ෂිතව ඉන්නවා කියලා කෙනෙක් සතුටින් කාලය ගත කරනවා නම් ඒ තුළ අවිනිශ්චිතතාවයක් ගොඩනගෙනවා කුමන හෝ මොහොතක අපි තවදුරටත් ආරක්ෂා නොවුනහොත් සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකළහොත් අපි සුවෙන් ඉන්නවා කියන කාරණාව මත පදනම්ව කටයුතු කළොත් ඔහුගේ ඒ පවතින සතුට සදාකාලික වන්නේ නැහැ. කොහොමත් කෙටි කාලීනව ඔහුට ඒ සතුට භුක්ති විඳින්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ නිසා මේ දුක සතුට කියන කාරණාව තුළ අපිට ඒ දෝලණය වෙන නිසා නිතර ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්නට සිද්ධ වෙනවා. ඉතින් මේ තථාගත දහම තුළ අපිට කියා දෙන්නේ ජීවිතයට මේ දුක සතුට ගලපා ගන්න කොහොමද කියන කාරණාව නිරන්තර මේ සම්බුද්ධ දේශනාවේ දහම් කාරණාවන් පෙළ ගැහෙන්නේ අපේ ජීවිතයට ඒ අවබෝධය ලබා දෙන්න. ඉතින් අදත් අපි ඒ වගේම අපේ ජීවිතයට තවත් දහම තුලින් ළඟා කර ගන්නට පුළුවන් මේ අවබෝධය අපේ ජීවිතයට ප්‍රායෝගිකව කොයි විදිහටද ගලපා ගන්න කියන කාරණාව පැහැදිලි කර දෙමින් අද අපි මේ සාකච්ඡාව සුපුරුදු විදිහට ආරම්භ කරන්නට සූදානම්. අපි තාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අදත් සුපුරුදු පරිදි මේ පින්වත් පරිශ්‍රයට වැඩම කොට සිටින අපගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ පිළිගනිමු. කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති දුරන්දර ලන්ඩන් නුවර ඩෙක්රිපාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධානව ලංකාවේ සියලු ශාඛාවන්හි නායකත්වයේ දරමින් ඒ පිළිබඳව සොයා බලා මේ බෞද්ධ මාධ්‍ය ජාලයේ උන්නතිය වෙනුවෙන් නිරන්තරයෙන්ම කටයුතු කරන අපට ආශිර්වාද කරන ඒ වගේම ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලේ වත්මන් විදුහල්පති ධූරය හොබවන පූජනීය බොරලන්දේ වජිරඥාන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අදත් වැඩසටහන වෙනුවෙන් පිළිගන්නවා. සාදු සාදු සාදු. CBL ආයතනය සුපුරුදු පරිදි අදත් අපිට විකාශන අනුග්‍රහය කරනවා මේ වැඩසටහන ඔබ වෙනුවෙන් විසුරුවා හරින්න. ඉතින් ලංකාවේ ප්‍රමුඛ පෙළේ බෞද්ධ ආයතනයක් විදිහට ඔවුන් මේ ලබා දෙන දායකත්වය කෘතගුණ පූර්වකව අපි වැඩසටහන ආරම්භයේදී සිහිපත් කරනවා. අද අපි සාකච්ඡා කරන්නේ මේ දිනවල අපි සාකච්ඡා කරමින් මේ දහම් කාරණාවන් විග්‍රහ කරගන්නේ සංයුත්ත නිකායේ බ්‍රහ්ම සංයුත්තේට අයත් සූත්‍ර දේශනාවන්. අපි ගිය සතියේ අවසන් කරන්නට යෙදුණා ගාරව සූත්‍ර දේශනාව. මේ දහම ගුරු කොට තබා ගැනීම පිළිබඳව ඒ දේශනාව තුළ සඳහන් වුණා. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා එහි තුන්වන සූත්‍ර දේශනාව බ්‍රහ්මදේව සූත්‍ර දේශනාව. මේ තුළ සාකච්ඡා වෙන්නේ කුමක්ද කියන කාරණාව සඳහන් වෙද්දී එක් කලක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපයේහි ජේතවන නම් වූ අනේපිඩි සිටුමන්ගේ ආරාමයේහි වැඩ වාසය කරන කාලයක එක්තරා බැමිණියකගේ පුත් බ්‍රහ්මදේව නම් පුතෙකු මේ ගිහිගෙයින් නික්මිලා
තථාගත සම්බුදු සසුනේ පැවිදි බවට පත් වෙනවා. එතෙන් සිට මේ සූත්‍ර දේශනාව ඉදිරියට විහිදෙන්නේ මේ තුලින් අපට ජීවිතයට ළඟා කරගන්න පුළුවන් ආදර්ශ තිබෙනවා. මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරගෙන යද්දී ඔබට මේ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි ගෞරවයෙන් නායක ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. මෙලෙස මේ සම්බුදු සසුනේ පැවිදි දායාදයේ ලබන බ්‍රහ්මදේව මේ පුතුන් පිළිබඳව මේ සූත්‍ර දේශනාවේ මුලින් සඳහන් වෙන්නේ කොහොමද කියන කාරණාව විග්‍රහ කර දෙමින් මේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්න අවසරයි ස්වාමින් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්තුනි. අදත් අපි සාකච්ඡා කරන්නේ බ්‍රහ්ම සංයුක්තයේ 3 වෙනි සූත්‍ර දේශනාව. ඒ තමයි බ්‍රහ්ම දේව සූත්‍රය. චමිල් මතක් කළා වගේ අපි බලමු කොහොමද මේ සූත්‍ර දේශනාව තුළින් ධර්ම කාරණා මතු කරගන්නේ කියලා. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාගතුන් වහන්සේ සවැත් නුවර සමීපෙහි ජේතවන නම් වූ අනේපිඩු සිටුගෙහි ආරාමයේ වැඩවසන සේක. ඒ කල්හි එක්තරා බැමිණියකගේ බ්‍රහ්මදේව නම් පුතෙක් ගිහිගෙයින් නික්ම භාග්‍යවතුන් වහන්සේගේ සමීපෙහි පැවිද්දට පැමිණියේය. එතකොට මේ පුතුණුවන් වාසනාවන්ත වුණා භාග්‍යවතුන් වහන්සේ සමීපයේම පැවිදි භූමියට පත් වෙන්න. භාග්‍යවතුන් වහන්සේ සමීපයේ පැවිදුණාට පස්සේ පුළුවන්කම තියෙනවා බොහෝමත් ඉක්මනින් භාග්‍යවතුන් වහන්සේගේ කමඨහන අහගන්න. එකල්හි ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙමේ එකලාව ගණයා කෙරෙන් වෙන්ව නොපමාව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයෝ සිත් ඇතිව වසන්නේ යමක් පිණිස කුලපොත්‍රයෝ මැනවින්ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙද්ද සසුන් බඹසරට අවසන් වූ ඒ නිරුත්තර රහත් ඵලය මේ ආත්භාවයේදීම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට පැමිණ විසීය. ජාතිය ක්ෂීණ වූවාය මග බඹසර වැස නිමවන ලදී. සොලොස් කාරණී කොට නිමවන ලදී. තෙල කරණී පිණිස නොහොත් රහත් බව පිණිස කටයුතු අන්කරණී නැතැයි විශේෂින් දැනගන්නේය. ආයුෂ්මත් බ්‍රහ්ම දේවයෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ. තර බොහෝමත් ඉක්මනින් කමටහන් ඉගෙනගෙන එකලා වාසය කරලා තනිවම වාසය කරමින් ධර්මය පුරුදු කරලා නොපමාවම කෙලෙස් තවන වීර්ය යුක්තව මාර්ගඵල උදා කරගත්. එහෙම නැත්නම් රහතුන් අතුරෙන් එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ පත් වුණාට පස්සේ ඒ ස්වභාවය තමයි මේ මතක් කරන්නේ. කොහොමද බ්‍රහ්මචර්යාව හැසිරিলা මෙතන තියෙන මග බඹසර වැස නිමවන ලදී. මාර්ග බ්‍රහ්මචර්යාවේදීලා නිම කළා. ඒ වගේම තමයි තෙල කරණී පිණිස නොහොත් රහත් බවට පිණිස කළ යුතු අන් කරණී නැතැයි වෙසසින් දැනගත්තේය. දැන් රහත් බව පිණිස තවත් කරන්න දෙයක් ඉතුරුලා තිබ්බේ නැහැ. රහතුන් අතුරෙන් එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ හැඳුන්වනවා ආයුෂ්මත් බ්‍රහ්මදේව රහතුන් වහන්සේ හැටියට. එහෙමයි. ඉතින් ඒ වගේම
අයික්බිති ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙමේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන සැවැත් නුවරට පිඩු පිණිස පිවිසියේය. දැන් මේ රහතන් වහන්සේ පිණු පිණිස සැවැත් නුවරට වඩිනවා. සැවැත් නුවර ගෙපිළිවෙලින් පිඩු පිණිස හැසිරෙන්නේ සිය මව් නිවස වෙත එළඹේය. දැන් පිළිවෙලින් මේ විදිහට ගෙපිළිවෙලින් පිණ්ඩපාතේ වඩින අතරවාරේ තමන්ගේ මව්තුමිය වාසය කරන නිවසට වැඩම කරා. එකල්හි ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙරුන්ගේ මව් බැමිණි තොමෝ බඹහට නිරන්තරයෙන් හෝම පූජා කෙරේ. දැන් ගරු පූජාවන් දක්වන කාටද? ඒ විදිහට මහා බ්‍රහ්මයාට. දැන් අපි දන්නවනේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අම්මා සාරි බෙමිනිය. සාරි බෙමිනියත් අදහලා තියන්නේ මහා බ්‍රහ්මයන් නේද? එතකොට මේ මෞතුමියත් මහා බ්‍රහ්මයා තමයි අදහන්නේ. එකල්හි සහම්පති බඹහට ආයුෂ්මත් බ්‍රහ්මදේවතරුන්ගේ මේ මව් බැමිණිතමෝ නිරන්තරයෙන් බඹහට හෝම පූජා කෙරෙයි මම ඇය වෙත එළඹ සංවේග දනවන්නෙම් නම් යෙහෙකැයි මේ සිත විය. දැන් තමන්ගේ පුතුණුවන් පැවිදි භූමියට පත් වෙලා රහතන් වහන්සේ නමකට පත් වෙලා නමුත් අම්මා මහා බ්‍රහ්මයාට නොයෙක් විදිහේ පුද පූජා පවත්වමින් ඒ විදිහට මිත්‍යා දෘෂ්ටිකව තමයි වාසය කරන්නේ. මේ කාරණාව දැනගත්ත සහම්පති බ්‍රහ්මරාජයාණන් කල්පනා කළා මම ඇය වෙත එළඹ සංවේග දනවන්නෙම් නම් යෙහෙකැයි මේ සිත විය. මම ඒ මෞතුමිය ළඟට ගිහිල්ලා සංවේග ජනක යම් කිසි දෙයක් කරන්න ඕනේ. සංවේගය දනවන්න ඕනේ මම. ඒ කියන්නේ තමන්ගේ පුතුණුවන් මේ තත්ත්වයට පත් වෙලා තමන් අම්මට මෙහෙම කරගන්න බැරි වුණා. නේද? ඒ පිළිබඳව සංවේගය දක්වනවා. දක්වන්න ඕනේ කියලා කල්පනා කළා කවුද? සහම්පති බ්‍රහ්මයා. ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙමේ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ හෝ දිගු කළ අත හකුළු වන්නේ හෝ වේද එපරිදින්ම බඹලොව අතුරුදහන් වූයේ ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙරුන්ගේ මව් නිවසෙහි පහළ වුණා. දැන් සහම්පති බ්‍රහ්මරාජයාත් මොකද වුණේ? අර අම්මගේ ගෙදර නතර වුණා. අම්මගේ ගෙදරට තමයි දැන් මේ දෙවියොත් වැඩම කළේ. ඉක්බිති සහම්පති බ්‍රහ්මතමේ අහසෙහි සිටියේ ආයුෂ්මත් බ්‍රහ්මදේවතරුන්ගේ මව් බැමිණියට ගාථාවන්ගෙන් මේ විදිහට ප්‍රකාශ කරනවා. දැන් පේන්නේ කොහේද මේ වැඩ ඉන්නේ නේද? උඩ ඉන්නවද බිම ඉන්නවද මොකුත් නැහැ. හැබැයි හඬට අනුව පුළුවන් දැනගන්න බිම ඉන්න කෙනෙක්ද මේ කතා කරන්නේ නැත්තම් මේ උඩ ඉන්න කෙනෙක්ද මේ කතා කරන්නේ කියලා හඳුනා ගන්න පුළුවන්. බැමිණිය යම් බඹකොට නිතර හෝම කිරීම දැඩිකොට ගනීද ඔහුගේ ඒ බඹලොව මෙයින් දුරය මෙබඳු පායාසියෙක්
බ්‍රහ්මයන් විසින් අනුභව කළ යුත්තෙක් නොවේ. බ්‍රහ්ම පතය නොදන්නී කිම නන් දොඩවන්නෙහිද. දැන් සහපදී බ්‍රහ්ම රාජාගයාට පස්සේ මතක් කලා මම මේ විදිේ දෙයක් තම මේ කරන්න කියලා මම සෑහෙන කාලෙක ඉඳලා ලොකු විශ්වාසයක් තියනවා මේ මහා බ්‍රහ්මය ගැන නේද. ඒ විදිහට මතක් කරනවා. නායක හමුදුරනේ දැන් අපි නොදකින දෙවිවරු පිළිබඳව බොහෝ පිරිසක් විශ්වාසය තබාගෙන කටයුතු කරනවා. අපි දැකලා නැහැ. නමුත් දැන් අතීතය ගත්තාම දඹදිව කල මේ දෙවිවරුන් බ්‍රහ්මවරුන් දිව්‍යතල වල දෙවිවරුන් දැක බලා ගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ වගේම ඒ දෙවිවරු තථාගතයන් වහන්සේගේ ධර්මයේ අසපු ආකාරයත් අපි දහමේ අසා තිබෙනවා. දැන් මේ අපි අද වැඩසටහන අපේ පුංචි දරුවන් නරඹන නිසා මේ කාරණාව යලිත් සිහිපත් කරගෙන නොදන්න කෙනෙක් ඉන්නවා නම් නැවතය දැනගෙන මතක් කරගෙන ගියොත් මට හිතෙනවා හොඳයි කියලා. ඒ නිසා මේ මහා බ්‍රහ්මයා සහ මේ අපේ සහම්ප්‍රති බ්‍රහ්මයා අතර තියෙන සම්බන්ධතාවය නැත්නම් එකම තලයක දෙවිවරුද කියන කාරණාව එකම දිව්‍ය තලවලද වාසය කරන්න කියන කාරණාව දැනගන්න කැමතියි. එකම දිව්‍ය තලවල තමයි වාසය කරන්නේ. නමුත් අපිට මුණ ගැසුණානේ මේ අර විශ්වාසයක් නැහැ කියලා. එහෙමයි. සාම්පති බ්‍රහ්ම රාජයා සමග ඉන්න දෙවිවරුන්ගේ ලොකු විශ්වාසයක් නැහැ කියලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. ඒ පහළ වෙලා ඉන්නවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ විදිහට ධර්මයේ දේශනා කරනවා. ධර්මය අවබෝධ කරගත යුතු කියලා ලොකු විශ්වාසයක් එහෙමයි. ඒ අය ළඟ නැහැයි කියලා අපිට මුණ ගැසුණනේ සූත්‍රවල. එහෙමයි. නේද? ඒ වගේම එකම දිව්‍ය තලවල තමයි මේ බ්‍රහ්මය ඔය විදිහට කටයුතු කරන්නේ. ඒ නිසා තමයි මේ විදිහට දැක් ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ වගේම දැන් මහා බ්‍රහ්මයාව විශ්වාස කරපු ඒ විදිහට කෙනෙක් හැටියට තමයි දැන් මේ මෞතුමිය මේ විදිහට මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. එහෙමයි. ඉතින් ඒ වගේ බලමු අපි මේ විදිහට බලනකොට ඒ බැමිණිය විශේෂයෙන්ම බැමිණියට සහම්පදී බ්‍රහ්මයා නැවත කියනවා. නැවත කියනවා බැමිණිය තිගේ පුත්තු මේ බ්‍රහ්මදේව තෙරණු උපදි රහිතය දේවාති දේව භාවයට පැමිණියහ. එතකොට දේවාති දේව බවට පත් වෙලා ඉන්නේ මේ පුතුණුවා. රාගාදී පලිබෝධ රහිතය තෙල අත්බව පියා අන් අත්බැවක් හෝ අඹුදරුවන් හෝ පෝෂණය නොකරන්නෙකි. ඒ රහතුන් වහන්සේ තිගේ ගෙට පිඩු පිණිස පිවිසිලා ඉන්නවා දැන්. දැන් මේ මිත්‍යා දෘෂ්ටිය දුරු කරගන්න. එහෙමයි. ඒ වගේම ප්‍රඥා ඇස පහළ කරගන්න කියලා තමයි මේ සහම්පති බ්‍රහ්මයා මේ විදිහට ඒ බැමිණියට මතක් කරන්නේ. ඔබේම පුතා දැන් මේ ඇවිල්ලා ඉන්නවා. ඒ විදිහට ඒ පුතුණුවන් පිළිබඳ පුතුණුවන්ට පිඬු පූජා කරන්න. ඒ රහතුන් වහන්සේට තිගේ පිඬු පිණිස පිවිසිලා ඉන්නවා. දැන් රහතන් වහන්සේට පිඬු පූජා කරන්න. ඒ රහත් තෙමේ ආහුන පිණ්ඩයද පාහුන පිණ්ඩයද පිළිගැනීමට සුදුසුය. නේද? ආහුනෙයහු පාහුනෙයහු පිණ්ඩපාතය පිළිගැනීමට සුදුසුයි. ඊළඟට චතුරු මාර්ග සංඛ්‍යාත වේදේහි කෙලවරට පැමිණිලා. වේද ශාස්ත්‍රයේත් කෙලවරට පැමිණිය කෙනෙක් යා. වඩන ලද සිත් ඇත්තේය මිනිසුන්ගේද දෙවියන්ගේද දක්ෂිනාවට සුදුසුයි. වන්දනාමානට සුදුසුයි කියලා කෙනෙක්. ඒ වගේම පුද පූජා ලැබීමට සුදුසුයි කියලා කියන. පව් බැහැරකොට නොතැවරුනේ සිහිල් වූයේ
ආහාර සෙවීම කෙරෙයි. එතකොට පව් බැහැරකොට නොතැවරුණේ සිහිල් වූයේ ආහාර සෙවීම කෙරෙයි. දැන් එතකොට පව් බැහැර කරලා තමයි දැන් මේ පිණිපිඩිස වඩින්නේ. පිණිපිඩිස වඩින්නේ. උන්වහන්සේට අතීත ස්කන්ධයන්හිද චන්දරාගයක් නැත. අතීතයේ පංචස්කන්ධය පිළිබඳව චන්දරාගයක් නැහැ. චන්දරාගයක් කියලා කියන්නේ මම මගේ ආත්මය කියලා කියන දෘෂ්ටිය නෑ. අනාගත ස්කන්ධයෙහිද චන්දරාගයක් නැත. අනාගතයේත් මම මගේ ආත්මය කියලා එහෙම දෘෂ්ටියක් නෑ. සාන්තය ක්‍රෝධ දුම් රහිතය. එතකොට දුක් රහිතය. ආසා නැත. ස්ථිර සත්වයන් පෘථග්ජන හෝ ක්ෂීණාශ්‍රවයන් කෙරෙහි බහා තැබූ දඬු ඇතියහ. එතකොට කිසිම වෙලාවක දඬුවමට ලක් කරන්න සුදුසු කෙනෙක් නෙවෙයි කියලා කියනවා. ඒ වගේම තවත් කෙනෙක් නිරපන්නට තෙරපන්නට ඒ වගේම කෙනෙකුට දඬුවම් කරන්න පෙළඹෙන කෙනෙක් නෙවෙයි දැන්. හෙතෙමේ තිගේ ආහුති සංඛ්‍යාත අග්‍රපිණ්ඩය වළඳාවා. දැන් ප්‍රාර්ථනාවකුත් කරනවා. ප්‍රාර්ථනාවකුත් කරනවා කියලාගෙන අධිෂ්ඨානයකුත් කරනවා. දැන් ඔබගේ පිණ්ඩපාතය වළඳාවා කියලා. ඒකාන්තයෙන් වළඳාවා කියලා. ඊළඟට ක්ලේශ සේනා රහිත වූයේ මොනවට සංසුන් සිත් ඇත්තේ දැමුණු හස්තියකු මෙන් හැසිරේ. ඊළඟට තෘෂ්ණා නැති මනාසිල් ඇති මැනවින් මිදුණු සිත් ඇති ඒ රහත් තෙමේ තිගේ ආහුති සංඛ්‍යාත අග්‍රපිණ්ඩය වළඳාවා. තවදුරටත් කියන මේ තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම නැති කරපු මේ රහතන් වහන්සේට ඔබේ දානය පූජා කරගන්න අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බැමිණිය පහන්සිත ඇතිව අචල සද්ධා ඇතිව දක්ෂිනාර්ය වූ උන්වහන්සේ කෙරෙහි දක්ෂිනාව පිහිටුව චතුරෝග තරණය කළ ඒ රහතන් වහන්සේ දැක මතු සැප එළවන පින්කරව. චතුරෝගයන් දුරු කරලා නේද? කාමෝගය, භවෝගය, දිට්ඨියෝගය, අවිජ්ජාෝගය කියලා කියන ඕග 4 තරණය කරලා තමයි දැන් මේ වාසය කරන්නේ. ඒ ඕග ප්‍රවාහයන්ට හසු වෙන්නේ නැති මේ රහතන් වහන්සේට ඔබට පුළුවන් දැන් දම් පූජා කරලා පින් රැස් කරගන්න පුළුවන් කියනවා. ඒ බැමිණිතොමෝ උන්වහන්සේ කෙරෙහි පහන්සිත ඇතිව අචල ශ්‍රද්ධා ඇතිව දක්ෂිනාවට සුදුසු වූ උන්වහන්සේ කෙරෙහි දක්ෂිනාව පිහිටුවාලුය. චතුරෝගය තරණය කළ ඒ රහතුන් වහන්සේ දැක මතු සැප එළවන පින් කළාය. එතකොට එතුමිය මොකද කළේ? පින් රැස් කරගත්තා මතු අනාගතයේදී රහතන් වහන්සේ නමක් බවට පත්වෙන්නට ලැබේවා කියලා. රහත් භාවයේ පිණිස අධිෂ්ඨානයක් ඇති කරගෙන ඒ විදිහට දම් පූජා කරගත්තා කියලා තමයි අවසානයේදී මේ සූත්‍ර දේශනාවේදී සඳහන් වෙන්නේ. ඉතින් අපිට පැහැදිලි
ඒ බ්‍රහ්ම දේව රහතන් වහන්සේට ඒ පුත්‍රයාට පිළිවන්කම ලැබුණා පිණ්ඩපාතේ වැඩම කරපු නිසා තමන්ගේ නිවසට වැඩම කරපු නිසා තමන්ගේ මවතුමිය අර සැරියුත් මහා රහතන් වහන්සේට වගේ විශේෂයෙන්ම පැහැදීමක් ඇති කරලා පින් රැස් කරගන්නට එහෙම නැත්නම් සම්‍යක් දෘෂ්ටික භාවයට පත් වෙන්නට මිත්‍යා දෘෂ්ටිය බැහැර කරලා සම්‍යක් දෘෂ්ටික භාවය ඇති කරගන්නට වාසනාව භාග්‍ය උදා කරගත්තා කියලා කියන එක තමයි මේ සූත්‍ර දේශනාවේදී සඳහන් වෙන්නේ චම්. එහෙම. දැන් ස්වාමීන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ සාරිනම් ඒ බැමිණියට ප්‍රායෝගිකව සරියුත් මහරහතන් වහන්සේ මේ දෙව්වරු වන්දනා කරන ආකාරය දැක බලා ගන්න ඒ නිවසටම වැඩම කරලා ඒ අවසාන මොහොතේ කාලය ගත කළා. දැන් මෙහි සඳහන් වෙන්නේ මේ රහතන් වහන්සේ පිළිපිනිස ගෙපිලි වලින් වැඩම කරනවා. ඉන් අනතුරුව ඉදිරියේදී දැන් මේ රහතන් වහන්සේ ඒ මෞතුමියගේ නිවසට වැඩම කරන බව සහම්ප්‍රති බ්‍රහ්මයා දැක්කමු නිසා ඒ අවස්ථාවේදී මහා පුරුෂයෙකු හකුළු අතක් දිගහරින්නාසේ දිගහැරි අතක් ආයි හකුලවන්නාසේ මේ ස්ථානයේ පහළ වෙනවා. දැන් මෙහිදී ප්‍රායෝගිකව ඒ කාරණාව පෙන්වන්නේ නැහැ. නමුත් ධර්මයේ තිබෙන වැදගත්කම තමයි පෙන්වා දෙන්නේ. ඉතින් එහිදී දැන් මෙම බැමිණියටත් යම් පිනක් තිබෙන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ? මේ ශ්‍රවණය කරලා පෙර අතීත පිනක් තිබුණ නිසා වෙන්නට ඕනේ නේද ස්වාමීන් වහන්සේ මේ විදිහට අවබෝධ කරගන්න. මොකද දැන් වර්තමානයේත් අපි දකිනවා මේක වර්තමානයට ගැලපුවොත් අපි කුඩා කාලේ ඉඳලා තමයි අපේ දෙමව්පියෝ ළඟින් ඉඳලා අපිට හරි වැරදි කියා දෙන්නේ. අපිව යහපත් මාර්ගයට යොමු කරන්නේ. ඊට පස්සේ අපේ ගුරුවරු, ඒ වගේම මහා සංඝරත්නය, අපේ වැඩිහිටියෝ ඒ විදිහට අපිව ක්‍රමානුකූලව යහපත් මාර්ගයට යොමු කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ යහපත් මාර්ගයට එහා තවත් අයහපත් මාර්ගයකට පෙළඹෙන පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. දැන් දහම තුලත් අපි දකිනවා වැරදි මිත්‍යා අදහස් පිළි අරගෙන වැරදි දහම් කාරණාවන් විග්‍රහ කරගන්න උත්සාහ කරන පිරිසක් අපේ සමාජයේ ඉන්නවා. මේ කාරණාවත් අපි පැහැදිලි කරගන්න කැමතියි. ඔව් චමිල් දැන් වර්තමානයේ වෙනකොටත් ඒ වගේ මිත්‍යා දෘෂ්ටි අත්හැරලා සම්මා දිට්ඨිය පහළ කරගෙන මේ විදිහට කටයුතු කරන අය ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම මේ මෑණියන් පුණ්‍යවන්ත වුණා තමන්ගේ දරුවා කැමැත්තෙන් වෙන්නට බෑ. අකමැත්තෙන් වෙන්නට ඕනේ. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ පුතුණුවන්ගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්නට අකමැත්තන් හරි ඉඩ දුන්නා පැවිදි භූමියට පත් වෙන්නට. ඉතින් ඒ වගේ මේ අපි බලමු චමිල් මේ අටුවා දේශනාවට හැරිලා කොහොමද මේ සූත්‍ර දේශනාව තුළ අටුවාවේ තවත් විස්තර සාකච්ඡා වෙන්නේ කියලා. මෙතෙන් සඳහන් වෙනවා ඒකෝ සිටීම ආදී ඉරියව්වලට හුදෙකලාව තනිව වසන්නා වූ යන අර්ථයයි. දැන් ඒකෝ කියලා කියන්නේ එකලා වාසය කිරීම. ඊළඟට වූපකට්ටෝ කයෙන් වෙන්ව නිදහස්ව. ඊළඟට අප්පමත්තෝ සිහියෙන් වෙන් නොවී සිටියේ ආතාපි වීරයෙන් යුතුව තැවීමෙන් සමන්විත වූයේ. කියන්නේ කෙලෙස් තවන වීරිය ඇති කරගෙන ආතාපි කියලා කියන්නේ ඒකයි. ඊළඟට පහිතත්තෝ මෙහෙය වූ සිත් ඇත්තේ. ඊළඟට කුලපුත්තා ආචාරවත් කුලපුත්‍රයෝ. එතකොට ඒ පරම්පරාවලින් පැවතගෙනකොට ඒවා යාග හෝම කළත් යාග පැවැත්වුවත් හෝම පැවැත්වුවත් ඒ විදිහට මේ විශේෂයෙන්ම ඒ ගරු බුහුමන් කරන විදිහ, ඒ සාසුන් වහන්සේලාට ගරු බුහුමන් කරන විදිය, ආචාර ධර්ම පවත්වන විදිහ ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට මේ විදිහට පැවතගෙන එනවා. ඒක තමයි දැන් මේ මෞතුමිය අනුගමනය කරන්නේ.
ඊළඟට සම්මදේව ණය ගැනීමෙන් පීඩිත වූයේ නොව. එතකොට ණය අරගෙන නෙවී වාසය කරන්නේ. ද ජීවිතයක් ගත කරන්න හැකියාව ලැබෙනවා. බයෙන් ඇලලී නොව ජීවිත ප්‍රකෘති නොවී යම් යම් ආකාරයට පැවිදි වූයේ වූද අනුලෝම ප්‍රතිපතාව පුරද්ද ඔවුහු මැනවින්ම ගිහිගෙයින් නික්ම පැවිද්දට පැමිණෙත් නමේ. එතකොට මේ බ්‍රහ්මදේව කියලා කියන පුතුණුවන් අර විදිහට ආචාර ධර්ම හොඳට ඉගෙන ගත්ත නිසා ඒ වගේ පෙර පින් කරලා තිබුණ නිසා පැවිදි භූමියට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. අම්මා මහා බ්‍රහ්මයා විශ්වාස කළත්. බ්‍රහ්මචර්ය පරියෝසානං මාර්ග බ්‍රහ්මචර්යයේ අවසානය වූ ආර්ය ඵලය දිත්තේව ධම්මේ මේ ආත් භාවයේදීම සයං අභිඤ්ඤා සච්චිකත්වා තමාම දැන ප්‍රත්‍යක්ෂ කොට උපසම්පජ්ජ ලැබ සම්පදානය කොට විහාසී විසීය. දැන් එතකොට මේ සූත දේශනාවල අර බොහෝමත්ම ඉක්මනින්ම කමටහන් ලබාගෙන චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන නිවන් අවබෝධ කරගත්ත කුල පුත්‍රයන්ට විශේෂයෙන්ම සඳහන් වන වාක්‍ය ටික තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ විදිහ තමයි මේ බ්‍රහ්මදේව රහතන් වහන්සේ වැඩ ඉන්නේ. මෙසේ වාසය කරන්නේ අබ්බඤ්ඤාසි දැනගත්තේය. මෙයින් උන්වහන්සේගේ ප්‍රතිවේක්ෂණ භූමිය දක්වන ලදී. එතකොට පළමුවෙන්ම රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා ප්‍රතිවීක්ෂා ඥානය උපදවා ගන්නවා. කියන්නේ විමුක්ති ඥාන දර්ශනය උපදවා ගන්නවා. ක්ෂීණ වූ ජාතිය කුමක්ද? එය දැනගත්තේ කෙසේද? කියනු ලැබේ. එතකොට නැති කරපු කෙලෙස් මොනවද? ඊළඟට ජාතිය නැති කළානේ නේද? ඉපදීම නැති කළා. ඊළඟට වයසට යන එක නැති කරා, ජරාවට පත් වෙන එක නැති කළා, මරණයට පත් වෙන එක නැති කළා, ඒ විදිහට නැති කළා. ඒ වගේම ක්ෂීණ වූ ජාතිය කුමක්ද? එය දැනගත්තේ කෙසේද? කියනු ලැබේ. ක්ෂීණ වූ අතීත ජාතියක් නොමැත. පෙරදීම ක්ෂීණ වූ හේනි. ඊළඟට මේ ආත්මභාවයේදීම සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබුණා. අනාගත ජාතියද නැත. එහෙමනම් ඒ කෙනාට අනාගතයේ නැවත ඉපදීමක් නැහැ. එහි උත්සාහයක් නැති හේනි. වර්තමානයේහිද නැත. විද්‍යමාන වන හේනි. ආර්ය මාර්ගයේ භාවිත නොකලහින් ඒක චතුර් පංච වෝහාර භවයන්හි ඒක චතුර් පංචස්කන්ධ ભેදය වූ යම් ජාතියක් වේද ඒ ජාතිය මාර්ග භාවිත කිරීම හේතුවෙන් නොඉපදීම් ධර්මතාවයට පැමිණීම මගින් ක්ෂීණ විය. එතකොට සම්පූර්ණයෙන්ම ඒ විදිහට ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආදී කෙලෙස් ධර්මයන් සම්පූර්ණව දුක්ඛඛන්දයන් සියල්ල නැති කරා මේ ජීවිතේ. හෙතෙමේ එය මාර්ග වැඩිම මගින්
පහ වූ කෙලෙසුන් විමසා බලා මොන මොනවද නැති කරපු සංයෝජන මොනවද නේද කියලා හොයලා බලනවා. මට කලින් තිබුණ ඉස්සලාත් භාවයන් වල තිබ්බ බැඳීම් මට දැන් නැහැ නේ කියලා ඒ විදිහට බලනවා. කෙලෙසුන් නැවති වීමේ හේතුවෙන් විද්‍යමාන වූද කර්මය අනාගතයේහි අප්‍රතිසන්දික වෙති දකිමින් දනි. එතකොට ආපව ප්‍රතිසන්දිය පහළ වෙන්නේ නැහැ. ඒකයි අප්‍රතිසන්දික කියලා කියන්නේ. ඒක නුවණින් දකිමින් දනි. ඊළඟට බුසිතං වාසය කරන ලදී. මනවින් වාසය කරන ලදී. හැසිරීම් කරන ලදී. ඊළඟට නිෂ්ඨාවට පත් කරන ලදී යන අර්ථයි. බ්‍රහ්මචර්යයන් මාර්ග බ්‍රහ්මචර්යාව කතං කරණීයං සත්‍ය සතරෙහි මාර්ග සතරින් පරිඤ්ඤා පහාන සච්චිකිරියා භාවනා වශයෙන් සොලොස් වැදෑරුම් වූ කාර්යෝ අවසන් කරන ලදහ. එතකොට 16 ආකාරයකින් මේක සම්පූර්ණ කරලා තියෙනවා. නේද? එක සත්‍යයක් චතුරාර්ය සත්‍ය ධර්මයන් වල එක සත්‍යයක් පරිඤ්ඤා විදිහටත් ඊළඟට පහාන විදිහටත් සච්චි කිරියා විදිහටත් භාවනා විදිහටත් වඩලා ඒ හතර ආකාරයෙන් එතකොට 16ක් බවට පත් වෙනවා. ඊළඟට සොළොස්වැදෑරුම් කාර්ය අවසන් කරන ලදහ යන අර්ථයයි. නාපරං ඉත්තත්තාය දැන් යලිත් ඉත්තං භාවය පිරීම පිණිස මෙබඳු සොළොස් වැදෑරම් වූ කාර්ය පිණිස හෝ කෙලෙස් ප්‍රහීන කිරීම පිණිස හෝ කරන ලද මාර්ග භාවනා නැත. ඒ කියන්නේ ඉතිරි වෙලා නැහැ තව කරන්න. නේද? ඉතිරි වෙලා නැහැ යමක් කරන්න. නැතහොත් ඉත්තත්තාය ඉත්තත් භාවතෝ මේ ආත්ම භාවයෙන් මෙබඳු ආකාර වූ දැනට පවත්නා මේ ස්කන්ධ సంతානයෙන් වෙනත් ස්කන්ධ సంతානයක් නැත. මේ පංචස්කන්ධය අවබෝධ කරන ලදුව තිබේ. මුල් සිඳු ගසක් මෙනි. එතකොට මුල් සිඳ ගසක් නැවත මුල් වලින්වත් හටගන්නේ නෑ කියලා කියන එකයි කියන්නේ. අබ්බඤ්ඤාසී දත්තේය අඤ්‍යතරෝ එක්කෙනෙක් රහතුන් වහන්සේලා අතරින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතුන් වහන්සේලා අතුරින් එක තැනෙක් අහෝසි විය. කියන්නේ මේ වචනවල අදහසත් එක්ක තමයි මේ තේරුම ලබා දීලා තියෙන්නේ. රහතුන් වහන්සේලා අතරින් තවත් රහතුන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා කියන එක තමයි කියන්නේ. ඊළඟට සපදානං පිළිවෙල නොකඩා යාම. සපදාන පිණ්ඩපාත චාරිකාවේ තමයි වඩින්නේ. ගිපිලිවිලි. පැමිණියේ මග නොහැර පිළිවෙලින් යන්නේ. එතකොට ඉදිරියට ගමන් කරනකොට එක ගයක්වත් අත්හරින්නේ නැතුව ගිපිලිවෙලින් ඒ විදිහට වඩිනවා. උපසංකමී ළඟට පැමිණෙමින් උන්වහන්සේගේ මව පුතා දැකලාම ගෙයින් පිටතට අවුත් පාත්‍රයගෙන නිවස ඇතුළට කැඳවාගෙන ගොස් පනවන ලද අසුනෙහි වඩා හිඳුවාය. දැන් අර ගණු බුහුමන් කරන විදිය දන්නවනේ.
නේද? කරු බුහුමන් කරන විදිහ අර සාරිපුත මහරහතන් වහන්සේගේ බැමිණි මේ අම්මා වගේ නෙවෙයි. එහෙමයි. නේද? එහෙමයි. ඊටත් වඩා ටිකක් ශ්‍රද්ධාවක් තියෙනවා. එහෙමයි. ආහොතින් නිච්චම් පග්ගන්හාති නිතිපතා ගිනි දෙවි පිදීම් පිළිගන්වයි. එතකොට අර ගිනි දෙවියන් පිදීමක් කරනවා. එහෙමයි. නිතිපතාම. එම දිනයේ ඒ නිවසෙහි භූත බලි කර්මයක් වේ. අනර හෝම පවත්වන කියලා කියන්නේ එකයි. එහෙමයි. යාග කියලා කිය. යාග කියලා කියන වචනයෙන් දානය කියලා කියනවා. දීම දැන් මේ යාග කියන කියන්නේ දීම කියලා කියන එක, දානෙ දෙනවා කියලා කියන එක, හෝම කියලා කියන්නේ. එතකොට මේ ඒ විදිහට භූත බලි කර්ම සිද්ධ කිරීම. එහෙම කිරීම. මුළු නිවසම පලාවන් පැහැයෙන් ආලේප කොට විසුරුවන ලද විලඳ ඇතිව වන මාලාවලින් වට කරන ලදුව ඔසවන ලද දජ පතාක ඇතිව ඒ තැන පිරුණු කල තබා පන්දම් දල්වා සුවඳ කුඩු මාලා ආදියෙන් අලංකාර කරන ලදුව හාත් පසින් මැනවින් සිත් පිනවන දුම් කබල් ඇත්තේ විය. එතකොට දුම් කබල් තියල තියෙන මොකටද? සුවඳ දුම් නේද? දැන් අපිත් දැකලා තියෙනවා සමහර අය ගෙවල් ඉස්සරහා මේ පැන් කල වෙනුවට බෝතල් තියලා තියෙනවා. නේද? ඒ කියන්නේ බෝතලයකට පාට වතුර දාලා තැන් වල තියලා තියෙනවා. නේද? ඉතින් ඒව දකිනකොට පිරුණු බවක් තමයි දකින්නේ. ඒකයි මේ කියන්නේ. පිරිච්ච බවක් දකිනවා. ඒ වගේ දේවල් විශ්වාස කරනවා දැනටත්. ඒ බැමිණියද උදයෙන්ම නැගිට සොළොස් සුවඳ පැන් කල ස්නානය කොට දැන් සුවඳ වර්ග 16ක් නේද? සුවඳ වර්ග 16ක් එකතු කරලා පැන්කල වලින් නහලා තමයි මේ සුවඳවත් වෙලා ඉන්නේ දැන්. ස්නානය කොට සර්වාලංකාරයෙන් ශරීරය අලංකාර කලාය. ශරීරය අලංකාර කරගත්ත, අස්සන කරගත්ත ඇඳුම් පැළඳුම් ඒ විදිහට හැඳ පෙරවාගෙන. ඕතමෝ මහා ක්ෂීණාශ්‍රවයන් වහන්සේ වඩා හිඳුවා කැඳහැන්දක් උලක් පමණකුදු නොදී මහා බ්‍රහ්මයාට කවන්නෙමි රන් පාත්‍රයක් ගිතෙල් මී සකුරු ආදිය යොදා පායාසය පුරවා නිවසේ පිටුපස පලාවන් ආලේපයකින් අලංකාර කරන ලද භූත පීටිකාවක් ඇත. ඒ පාත්‍රයේ රැගෙන එතනට ගොස් සතරෙහි මැදත් එක කිරිබත් පිඩක් තබා එක් පිඩක් අතින්ගෙන වැලමිට තෙක් ගිතෙල් වෙගිරමින් ධනමණ්ඩල පොළොවෙහි පිහිටුවා පින්වත් මහා බ්‍රහ්මයාණනි වළඳුණු මැනවි. දැන් මේ රහතන් වහන්සේටත් කලින් නේද? රහතන් ළඟ තබාගෙන තමයි මේ දේ කරන්න දැන්. එතකොට වළඳුණු මැනවි මහා බ්‍රහ්මයාණනි, රසවිඳුණු මැනවි මහා බ්‍රහ්මයාණනි, සන්තර්පණය වනු මැනවී පවසමින් මහා බ්‍රහ්මයාට වළඳවයි. ඒ තද හෝසේ මහා ශීනාශ්‍රවයන්ගේ සීලස්කන්ධය
සදෙව්ලොව පැතිරී බ්‍රහ්ම ලෝකයට පැමිණියේ එය ආග්‍රහණය කරමින් සිටින්නහුට මෙසේ සිටිනි. එතන සඳහන් වෙනවා සංවෙජ්ජෙය උනන්දු කරවන්නෙමි සංවේග දනවන්නෙමි සම්යක් ප්‍රතිපත්තියෙහි යොදවන්නෙමෙයි මෙය මහා සීනාශ්‍රවයන් මෙබඳු අග්‍ර දක්ෂිණාවකට වඩා හිඳුවා කැඳහැන්දක් පමණක්වත් නොදී මහා බ්‍රහ්මයාට වළඳවමි. තරාදිය හැර දමා අතින් කිරන්නියක මෙන් දැන් තරාදිය පැත්තක තියලා අතින් කිරණ කෙනෙක් වගේ නේද? අතින් කිරණ කෙනෙක් වගේ බෙරේ හැර දමා බඩේ බෙර ගසන්නියක මෙන් නේද? ගින්න හැර දමා කදෝ පැණියකුට පිඹින්නාක් මෙන් ඊළඟට භූත බලී පවත්වමින් ඇවිදී යමි ඇගේ මිත්‍යා දර්ශනයේ බිඳ අපා මගින් ඔසවා 80 කෙලක් ධනය යම්සේ බුදු සසුනේහි විසුරුවා ස්වර්ග මාර්ගයට නගීද එසේ කරමි කියන ලද්දේ වේ. අර සහම්පති බ්‍රහ්මරාජයා කල්පනා කරන විදිහ නේද? කරන විදිය මේ කාරණාව දැනගෙන විශේෂයෙන්ම මේ මෞතුමියට මේ මිත්‍යා දෘෂ්ටියෙන් ගලවන්නට එමෙත සඳහන් වෙනවානේ අපා මගින් ඔසවා නේද? අපාය මාර්ගයෙන් ඔසවා තබන. අපාය මාර්ගයෙන් ඔසවා තබනවා කියලා කල්පනා කළා. ඊළඟට දුරේ ඊතෝ මෙතනින් ඈත බ්‍රහ්ම ලෝකයේ සිට මහල් නිවසක් පමණ වූ වැටුණු ගලක් එක්රෑ දාවලක යොදුන් 40,000ක් වැටෙන්නේ සිව් මසකින් පොළොවට වැටෙයිද? සියල්ලටම පහලින් ඇති බ්‍රහ්ම ලෝකය එපමණ දුරහිය. එතකොට බ්‍රහ්ම ලෝකවල පහළම බ්‍රහ්ම ලෝකයේ සඳහන් වෙන්නේ. ඊළඟට යස්සාහුතින් යම් බ්‍රහ්මයෙකුට යාගේ පිළිගැන්වීද ඔහුගේ බ්‍රහ්ම ලෝකය දුර පිහිටියේය යන අරුතයි. එතකොට මේ විදිහට සඳහන් වෙනවා. බ්‍රහ්මපතං මෙහි බ්‍රහ්මපතේ නම් කුසල ධ්‍යාන 4ය. ඊළඟට විපාක ධ්‍යාන ඔවුන්ගේ ජීවිත පතේ නමි. ඒ බ්‍රහ්මපතය අජානන්ති නොදනී. ඔබ කිං ජප්පසි නන්දොඩවන්නෙහිද? දැන් අර කියවන අර පූජ කරන්නේ නේද? මොනවද මේ දොඩවන්නේ? මොනවද මේ දොඩවන්නේ කියලා අහනවා. බ්‍රහ්මයෝ සප්‍රීතික ධානයෙන් යැපෙත්. දැන් මේවා කන්නේ බ්‍රහ්මයෝ නේද? දැන් ඔය පළතුරු වට්ටි එහෙම ගිහලා පූජ කරනවනේ. පළතුරු එහෙම වට්ටි පිටින් එහෙම මේ දෙවිවරු අනුභව කරන්නේ නැහැ. ඇත්තටම බ්‍රහ්මයෝ අනුභව කරන්නේ ඒ තියෙන සුවඳ. සුවඳ තමයි ආග්‍රහණය කරන්නේ. ඊළඟට මේ තන බිජු දමා පිසු හිස් ගවයුස නොබුදිත්. එතකොට තන බිජු දමා
පිසු එලා ඒ කියන්නේ බත්තට නේද? බත්තට එකතු කරපු සහ ඊළඟට මේ කිරි යොදලා හදාගත්ත මේ දේවල් වළඳන්නේ නැහැ. ඊළඟට අකාරකරණයෙහි වෙහෙස නොයවයි මෙසේ කියා ඒ බ්‍රහ්මයා මහා බ්‍රහ්මයා ඇඳිලි බැඳ පහතට නැමී තෙරුන් දක්වමින් ඒ සෝහිති බ්‍රාහ්මණී බ්‍රහ්මදේවෝ බැමිණිය ඔබගේ පුත් මේ බ්‍රහ්මදේව යනාදිය කීය. එහි නිරුපදිකෝ ක්ලේශ අபிසංඛාර කාමගුණ උපදීන්ගෙන් තොර වූයේ අතිදේවපත්තෝ දෙවියන් අතර අතිදේව බවට බ්‍රහ්මයන් අතර අති බ්‍රහ්ම බවට පත් වූයේ අනඤ්‍ය පෝසී තම ආත්භාවය හැර අන්‍ය ආත්භාවයක් හෝ අමුදරුවන් හෝ පෝෂණය නොකරන හේයින්. දැන් මේ රහතන් වහන්සේගේ ස්වභාවය ගැන කියන්නේ. අනඤ්‍ය පෝසී ආහුනෙය ඈත සිටගෙන වූ දිය යුතු පිඬු පිළිගැන්වීමට සුදුසු වේදගු සතර මඟ සංඛ්‍යාත වේදයෙන් දුකෙහි අන්තයට ගිය භාවිතත්වෝ සිත භාවනා කොට වඩා සිටි අනුපලිත්තෝ තණ්හා ආදී කෙලෙස් වලින් නොතැවරුණු ගහසේසනං ඉරියති ආහාර සොයා යාමෙහි යෙදෙයි. දැන් පිණ්ඩපාතේ වඩින ගමන් මේ කියන්නේ පිණ්ඩපාතේ වැඩලා ඉන්න ස්වභාවයනේ කියන්නේ. නේද? ඊළඟට සඳහන් වෙනවා න තස්ස පච්චාන පුරෙත්තමත්ති පච්චා යනු අතීතයයි. පුරත්තං යනු අනාගතයයි. අතීත අනාගත ස්කන්ධවල චන්දරාග විරහිත වූවකු හට පච්චා අතීතයක් හෝ පුරත්ත අනාගතයක් නැතැයි කියන ලදී. තුර අනාගතයකුත් නැහැ. ඒ විදිහට අතීතයකුත් නැහැ. අතීතයකුත් නැහැ කියලා කියන එකයි. ඊළඟ සඳහන් වෙනවා සන්තෝ ආදීෙහි රාග ආදිය සංසුම් බව ඇති හේයින් සන්තෝ ක්‍රෝධ දුම පහව ගිය හේයින් විදුමෝ දුක නොමැති බැවින් අනීගෝ. ඊළඟට සැරයටි දඬු ආදියක් ගෙන සැරිසරන්නේ නමුදු හිංසා කිරීමේ චේතනාව නොමැති බැවින්. දැන් වයසට ගිය රහතන් වහන්සේ නමක් වුණත් සැරටියක් පාවිච්චි කරත් බල්ලෙක් හරි මොකෙක් හරි සතෙක් ආවත් ඒක දික් කරන්නේ නැහැ. දික් කරන්නේ නැහැ. මෙතන සඳහන් වෙන්නේ නික්කිත්ත දණ්ඩෝ. ඊළාට තසතාවරේසු මෙහි පෘතජ්ජනයා තසා නමි ක්ෂීනාශ්‍රවයෝ තාවරා නමි සප්ත සේකයෝ තසායි කීමට නොපුළුවන තාවර හෝ නොවෙත්. ඇසුරු කරන්නෝ තාවර පක්ෂයම භජනය කරත්. මේ වචනවල තේරුම් ටිකත් එක්ක මේ සඳහන් වෙන්නේ. ඊළඟට මේ ඔහුගේ යාගය ක්ලේශ සේනාවන්ගෙන් තොර බවට පත්, ඊළඟට තෘෂ්ණා රහිත වූ, ඊළඟට ක්ෂීණාශ්‍රව සීලයෙන් සුසීල වූ, ඊළඟට ඵල විමුක්තියෙන් මනවින් විමුක්ත වූ සිත් ඇත්තේ ඕගතින්න කියලා කියන්නේ සැඩපහර සතර තරණය කළපු නිසා
මෙපමණ කතා මගකින් බ්‍රහ්මයා තෙරුන්ගේ ගුණ වර්ණනා කරන්නේ බැමිණිය අරමුණෙහි යෙදවීය. අවසන් ගාථාව සංගීති කරුවන් විසින් තබන ලදී. එකනේ මේ සංගීතිකාරක භික්ෂුන් වහන්සේලා විසින් තමයි අවසාන ගාථාව මේ විදියට මේ සඳහන් කරලා තියෙනවා කියලා කියන්නේ. අවසන් ගාථාව සංගීතිකරුවන් විසින් තබන ලදී සිව්පස දක්ෂිනාව පිහිටුවාලීය මත්තෙහි සැප විපාක සැපගෙන දෙන යන අර්ථයි. ඊළඟට මේ විදිහට තමයි අටුවාවේ මේ කාරණා සියල්ල මේ ආකාරයෙන් සඳහන් වෙන්නේ. ඉතින් අර අම්මාගේ සිතේ තිබිච්ච මහා බ්‍රහ්මයා කෙරෙහි ඇති කරගෙන තිබුණු මේ මිත්‍යා දෘෂ්ටික ස්වභාවය සම්පූර්ණයෙන්ම නැති කරලා සම්‍යක් දෘෂ්ටික භාවයට පත් කරලා විශේෂයෙන්ම මේ මෑණියන්ට සම්මාදිට්ඨිය පහළ කරන්නට සහම්පති බ්‍රහ්මයා මැදිහත් වුණා කියලා කියන එක තමයි මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය වෙන්නේ. ඉතින් ඒ කාරණාව තමයි අද මෙලෙස අපි විග්‍රහ කරගන්නට යෙදුනේ. ඉතින් අපි තවත් සූත්‍ර දේශනාවක් එලෙස අදත් නිමාවටපත් කළා. අපිට ටිකක් කාල වේලාව ගත වුණත් අපි සම්පූර්ණ දේශනාව අවසන් කළා. ඊටාම සවිස්තරාත්මකව මේ කාරණාව අටුවාවේ සඳහන් කරලා තිබෙනවා. කොයි විදියටද මේ බැමිණිය යාග හෝම පවත්වන්නේ? ඒ යාග හෝම පවත්වන වෙලාවේ දෙවරු ඇයව කොයි විදිහටද උපමා කරලා තිබුණේ කියන කාරණාව අපිට දැනගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා අපි තවත් කෙනෙකුට හාස්‍යයක් නොවි උපහාසයට ලක් නොවි කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා මේ ධර්ම තුල නිවැරදිව අවබෝධයෙන් කටයුතු කරන පුද්ගලයාට. ඉතින් අද දවසේ අපි බ්‍රහ්මදේව සූත්‍රය සාකච්ඡා කළා සංයුත්ත නිකායේ බ්‍රහ්ම සංයුත්තේ. ඉතින් එහෙමනම් අපි අපේ පුණ්‍යානුමෝදනාව සිදු කරමු. කොළඹ 7 RG සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති දුරන්දර, ඒ වගේම ලන්ඩන් නුවර ඩෙක්ටි පාරේ ශ්‍රී සම්බෝධි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන කොට අපේ සියලු ශාඛාවන්හි කටයුතු සොයා බලන, ඒ වගේම සම්බෝධි විහෙරේ ක්‍රියාත්මක අපේ ඉංග්‍රීසි දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය හොබවන පූජනීය බොරලන්දේ වජිර ඥාන ස්වාමීන් වහන්සේට තවත් නිදුක්ව නිරෝගීව මේ උතුම් වූ දහම අපේ ජීවිතයට කියා දෙන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඉතින් සෞඛ්‍ය ආරක්ෂිතව මේ කාලය ගත කළොත්, ඒ වගේම ඉදිරි කාලය ඒ විදිහටම ඔබ සෞඛ්‍ය ආරක්ෂිතව ගත කළොත් අපි පුංචි ඉඟියක් ලබා දෙනවා ඔබට මේ සම්බෝධි විහෙරට පැමිණ උතුම් වූ දේශනාවන් ශ්‍රවණය කරන්න ඉදිරියේදී ඉඩකඩ ලබා දෙමින් ඒ සඳහා අපි මේ වෙද්දී කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඉතින් අපි මේ වෙද්දිත් මේ වැඩසටහන් කරන්නේ හුදකලාව කැමරා ශිල්පීන් සහ අපේ සම්ප්‍රදායකින් පමණක් සහභාගී කරවාගෙන ගෞරවනීය මහා සංඝරත්නයේ පමණක් වැඩම කරවාගෙන ඉතින් මේ තිබෙන තත්ත්වය නැත්නම් මේ වෛරස් තත්ත්වය තවත් පාලනය කරගත්තොත් අපට ඉදිරියේදී සාමාන්‍ය ජීවිතයට ලැබිලා ඉදිරියේදී මේ සම්බෝධි විහෙරේ නිතර දකින්න පුළුවන්කම ලැබුණා. ජනතාවගෙන් පිරී පැවතුණා. ඉතින් ඒ කාලය ඉදිරියේදී අපිට උදා කරගන්න පුළුවන්කම ලැබෙයි කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි අද දවසේ වැඩසටහන වෙනුවෙන් අපේ නිෂ්පාදන දායකත්වයේ එක්කලා හැමදෙනාටම පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. ඉතින් අපි කාල වේලාව වෙන් කරගෙන තමයි මේ සියලු පටිගත කිරීම සිදු කරන්නේ අපේ නිෂ්පාදන කාර්ය මණ්ඩලයේත් ඒ වගේම ස්වාමීන් වහන්සේලාගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන්. ඉතින් අද මේ වෙලාවෙද්දී බොහෝ සෙයින් කාලය ගත වෙලා තිබෙන්නේ, දවස ගත වෙලා තිබෙන්නේ. උදෑසන සිට මේ දක්වාම අපට මේ නිෂ්පාදන කාර්යයට සහයෝගය ලබා දුන්න හැමදෙනාමත් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමින් අපි අද වැඩසටහන නිමාවටපත් කරනවා. ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?